අපි ඊළඟට කතා කරනවා 10 වෙනි ක්‍රමය. නාම පද බහුවචන කරන ක්‍රමවල 10 වෙනි ක්‍රමය ලියා ගන්න. 10 වෙනි ක්‍රමය. හරි. හැමෝම ලියා ගන්න මෙහෙම. ඔන්න ගියපු දෙතුන් දෙනෙක් ආපහු සම්බන්ධ වෙනවා අපි තුටක්. හරි. 10 වෙනි ක්‍රමේ සමහර නාම පදවල ඒක වචනය හා බහු වචනය සමහර නාම පදවල ඒක වචනය හා බහු වචනය සමාන වෙයි. සමහර නාම පදවල ඒක වචනය හා බහු වචනය සමාන වෙයි. සමහර නාම පදවල ඒක වචනය හා බහු වචනය සමාන වෙයි. සමහර නාම පදවල ඒක වචනය හා බහු වචනය සමාන වෙයි. Dear, dear my. Sheep, sheep my වෙනස් වෙන්නේ නැහැ. York, York my. Canon, Canon my. Pair, pair my. Score, score my. හරි. ඒක වචනයක් එකම පදයේ තියෙන්නේ බහු වචනයක් ඒකමයි තියෙන්නේ. වැඩි ලේසි. හරි. නාම පද බහු වචන කරන ක්‍රමවල 11 10 වෙනි ක්‍රමයේ නා අපිට තියෙන්නේ. ඒක වචන බහු වචන දෙකම සමාන වෙන නාම පද. හරි. මම තේරුම ටික කියන්නම්. සුට්ටක් වෙලාව අරන් ලියා ගන්නකො. Right. Let's write the meaning of this noun. Okay. The meanings of these nouns. Dear moi, moi වෙනකොට dear ම තමයි. moi, moi. Sheep කියන්නේ බැටළුවා. බැටළුව කියන්න sheep ම තමයි. York කියන්නේ වියගහ. අර හරක්ගේ හානකොට බෙල්ලට දාන ශිෂ්‍යත්ව එහෙම කරනකොට ඔය දකින්නේ නැහැ. පින්තූරෙම දැකලා ඇති. වියගහ කියන එක අන්න ඒකට තමයි York කියලා කියන්නේ. හරක්ගේ හානකොට බෙල්ලට දාන්නේ. හරක් බානට අන්න ඒක. Canon කියන්නේ කාලතුවක්කු. ඒව නම් දන්නවනේ. කාලතුවක්කු. ඒ බහුවචන ගස් දසන් මේකේ වියගහ වියගස්. කාලතුවක්කුව කාලතුවක්කු. සිංහල තේරුම විතරයි වෙනස් වෙන්නේ. ඉංග්‍රීසි එක ඒ වචනේමයි. කාලතුවක්කුව කාලතුවක්කු. පෙයා ජෝඩුව ජෝඩු වෙනකොට පෙයාමයි. ජෝඩුව ජෝඩු. ස්කෝ කියන්නේ ලකුණ. ලකුණු කියන්නත් ස්කෝමයි. වෙනසක් නැහැ. ලකුණ ලකුණු. ජෝඩුව ජෝඩු. හරිනේ? right. right. Then අපි activity 4 වල කියලා ලියා ගන්නද? sorry unit activity 4 වල කියලා ලියා ගන්නද? ඔව් activity 3 කියලා ලියා ගන්න. activity 3 unit 4 වල activity 3 කියලා ලියා ගන්න. අද අපි කියන activity book එකේ එහෙම ලියා ගන්න unit 4 වල activity 3. කලින් කරපු activities දැන් ඉතින් ලියා ගන්න අමාරුයිනේ. දැන් මෙතන ඉඳන් යන්න. හරි.
List the objects in this untidy living room. Right. Then අපි එහෙනම් කරන්නේ මෙන්න මේ unit 4 වල activity 3 කියන කොටස. List the objects in the untidy living room. Untidy කියන්නේ පිළිවෙලක් නැති. හරි? තියෙන මේ living room එකේ ආලින්ද කොටසේ ඒක මේ පිළිවෙලකට අපිට හදලා ලියන්නලු. මේක පිළිවෙලක් කරන්න මේ කැතට තියෙන ආලින්දේ ලස්සන කරන්න වාක්‍ය ලියන්නලු. ඊට පහළ පේනවා ඔබට write some instructions to make to tidy. උපදේශ ටිකක් ලියන්නලු. write some instructions. උපදේශ ලියන්නලු to make it tidy. ඒක ලස්සන කරන්න පිළිවෙලක් ඇති කරගන්න. පිළිවෙල කරන්න. දැන් first example එක දීලා තියෙනවා මොකද්ද? Example 1, keep the teapot in the kitchen. හරි. දැන් පළවෙනි එක මොකක්ද කියලා ලියලා තියෙන්නේ? Keep the teapot in the kitchen. ඔය ආලින්ද තියෙන ඔය teapot එක ආලින්ද තියාගෙන ඉන්නේ නැහැනේ, සාලේ කොටස තියාගෙන ඉන්නේ නැහැනේ. ඒවා kitchen එකේනේ තියන්න ඕනේ. එහෙනම් මේ අපිළිවෙලට තියෙන සාල කොටස අපි ලස්සනට පිළිවෙලක් කරන්නයි අපිට උපදෙස් තියන්න කියන්නේ. එහෙනම් පළවෙනි example එක දීලා තියෙනවා. First example has been given here. Keep the teapot in the kitchen. teapot එක kitchen එකෙන් තියන්න. දැන් අපි තව එකක් කියනවා. එතනම glass එකක් තියෙනවානේ. ඉතින් glass එකක් ඔය ආලින්ද පිළිය හරියන්නේ නැහැ. අපි ඒකක් කියමු කුස්සියෙන් තියන්න කියලා. හරි. අපි දැන් ඔන්න ලියනවා example එකක්. එහෙනම් glass අන්න හරි. in the kitchen. ලියමු එනවා ඔක්කොමලා. Keep the glass in the kitchen. මොකද wash කරලා නැහැනේ. ඒ නිසා අපිට cupboard එකට දාන්න බෑ. Keep in the cupboard කියන්නේ නැතුව අපි kitchen එකට දාමු wash කරන්න. එහෙනම් keep the glass in the kitchen. glass එක තියන්න කුස්සියේ. හරි. ඊට පස්සේ අපිට පේනවා අර chair එක උඩ තියෙනවා plate එකකුයි spoon එකකුයි. අපි ඒ දෙකක් kitchen එකෙම තියන්න කියලා කියනවා. එහෙනම් කොහොමද කියන්නේ? Keep the plate and the spoon in the kitchen. අරලව ලේසියට තමයි ඔය සරලව ලියලා තියෙන්නේ. ඒ example වගේම. ඔන්න අපි දැන් අර chair එක උඩ තියෙන plate එකයි spoon එකම kitchen එකෙන් තියන්න කියලා ලියුවා. Right? We wrote two examples now. Two instructions now. One, this is the first one, this is the second one. අර basin එකක් තියෙනවා නේද සාලේ. ඒක සාමාන්‍යයෙන් අපි wash කරන අපි ඒක tap එකක් ළඟ එහෙම නැත්නම් bathroom එකේ වගේ තමයි තියන්න ඕන. අපි කියමු basin එක bathroom එකෙන් තියන්න කියලා. කොහොමද ලියන්නේ? Keep the basin in the bathroom. හරි. ඔන්න මම තුනක් ඔයාට ලියලා උදව් කරා. Keep the basin in the bathroom. හරි. මේ වාක්‍ය තුන ලියාගත්තද? ඔව් සර්. හරි. ඔව් සර්. හොඳයි. එහෙනම් ඔයාට ඔය එක්සාම්පල්ස් කොහොමද ලියන විදිය ඕන කියලා දුන්නා. ඔයාට වාක්‍ය පුළුවන් ප්‍රමාණයක් වාක්‍ය 5ක් 6ක් විතර තව ලියන්න ඕන මේ පිච් එක දිහා බලලා. මම දැන් මේ ලියන ඒවා කියනවා ඔයාට. එතකොට මම ඉංග්‍රීසි වලින් ලියන්නේ නැහැ. ඔයා ඉංග්‍රීසි වලින් ලියාගෙන එන්න ඕන. හරි.
ඔන්න අපි දැන් කියනවා තව එකක්. මම ඔයාලට මට ලේසි කරලා දෙනවා වැඩි. අර පොත් වගේක් තියනවා නේද ස්ටූල් එක උඩ. ඒ පොත් ඔතන තියලා හරියන්නේ නැහැ. කබඩ් එකට දාන්න ඕනේ. මේ කාමරේ මේ ආලින්දේ පිළිවෙලක් කරගන්න. එහෙනම් ඔයා මොකක්ද ලියන්නේ? පොත් ටික තියන්න නැත්නම් දාන්න කබඩ් එක ඇතුළට. Keep the books in the cupboard. අන්න හරි. ඔන්න එකක් ලියවා. Keep the books කියලා S දාගන්න නාම පදේ බහුවචන කරන්න. Keep the books in the cupboard. ඔන්න එකක් ලියවා. ලියන්න එපා පස්සේ ලියන්න. ඊළඟට අර පිලෝ එකක් තියෙනවා. චෙයා එක උඩ. දැන් ඔක කොහෙන්ද තියන්න ඕන? Keep the pillow on the bed. Keep the pillow on the bed. Very good. හරි. ඔය එකක් හරි. ඊළඟට අර තියනවා නේද? පික්චර් එකක්. පුටුවක් උඩ තියලා ඉඳගත්තොත් එහෙම කුඩු වෙලාම යනවා. Keep the picture on the wall. ඔව්. ඒක ඕන කියන්නේ අපි තියන්න කියන්න බෑ බිත්තියේ. එල්ලන්න වගේ කියන්න වෙනවා එහෙනම්. ඒක හැබැයි ස්ටෑන්ඩ් කරන එකක් වගේ අපිට ඕන නම් ඒක බිම තියන්න කියන්න පුළුවන්. නැත්නම් කබඩ් එක උඩ තියන්න කියන්න පුළුවන්. හරිද? එල්ලනවා වගේ නම් ඔයාට ගන්න පුළුවන් ක්‍රියාපදය hang කියලා. HNG hang. Hang the picture on the wall කියන්න පුළුවන්. එහෙම නැත්නම් keep the picture on the cupboard. picture එක cupboard එක උඩින් තියන්න. හරි. ඒ විදිහට එල්ලනවා නම් hang දාගන්න. hang the picture on the wall. එහෙම ලියන්න පුළුවන්. හරි. එතකොට තව තියෙනවා අර toys වගේක් තියෙනවා. ball එකක් තියෙනවා. doll කෙනෙක් ඉන්නවා. car එකක් තියෙනවා. ඒ තුනම අපිට දාන්න පුළුවන් toy bucket එක. The toys. අපි The ඒකට toys room. නෑ keep නැතුව ඔයා ලියන්න put කියලා. දාන්න කියලා. keep කියන්නේ තියනවනේ put කියන්නේ දාන්න. අපි කියමු put the dog, car, put the ball, doll and the car into the toy bucket. Into the toy bucket. Sir, Yes. toys room එකට දාන්න පුළුවන්ද? මොකද්ද toy? Toys room. පුළුවන්. toys room එකම කියනවා නම් ඉදක ගෙදර දාන්න පුළුවන්. toys room එකට දාන්න කියන්න පුළුවන්. එහෙනම් put the toys into the toy room. නැත්නම් toy bucket. වෙනම toys දාන bucket එකක් තියෙනවා කූඩයක් තියෙනවා ඒකට දාන්න කියන්න පුළුවන්. හරි? ඔන්න ඔහම ලියන්න ඕන. හරි. ඊළඟට තව මොනවද තියෙන්නේ? අතන ලැප්ටොප් එකක් තියාගෙන ඉන්නවා ස්ටූල් එකේ. එහෙම නෙමෙයි ඒක ටේබල් එක උඩින් තියන්න කියමු. හරි. Keep the laptop on the table නේද? Keep the laptop. Laptop එකක්. Oh, keep the laptop on the table. ස්ටූල් එකේ තියන්න මොකද පෙරලෙන්න පුළුවන්. හරි. අර කුඩේ බිත්තිය එල්ලන්න කියන්න පුළුවන්. කොහොමද එල්ලනවට මම කියලා දුන්නේ? Hang. Hang the umbrella on the wall. හරි. කැප් එකක් තියෙනවා ඒකත් බිත්තිය ඕනනම් එල්ලන්න කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? Hang the cap on the wall. හරි. එහෙනම් ඔයාට ඉතුරු වාක්‍ය ටික ලියාගෙන ඉන්න පුළුවන් නේද? හරි. මාක් කරගන්න ඒක homework එකක්. මම තුමන් එකක් තියෙනවා. ඔව් කැප් එක බිත්තිය එල්ලන්න කියමු. watch එකක් තියෙනවා. ඒ watch එක තියමු කබඩ් එක ඇතුලේ. Keep the watch in the cupboard. එච්චරයි. එතකොට පිළිවෙලයි නේද? right. එහෙනම් මේ විදිහට ඕක කම්ප්ලීට් කරගෙන එන්න ඕන. ඔන්න homework එකක් තියෙනවා. හරි. හැමෝම එහෙනම් homework කියලා ලියා ගන්න. මේක ඉතුරු කොටස. මම තුනක් දුන්නා. ඉතුරු වාක්‍ය හතක් විතර ඔබට ලියන්න පුළුවන්. ලියන විදිය මම කියලා දුන්නා. එල්ලනවට කියන්නේ hang. ඒක මතක තියාගන්න. හරි? ඔක්කොම මම කියලා ලියලා හරියන්නේ නැහැ නේ. ඔයා ලියන්න ඕන. මම next week බලනවා හරි. දැන් අපි එනවා activity 4 කියන කොටසට. හැමෝම එන්න ඊළඟ activity එකට. හරි. දැන් බලා ගන්න මෙතන මම පැහැදිලි කිරීමක් කරනවා. activity 4.
I am Patum. Mama Patum. My class is grade 6E. You can understand it, I think. My class is grade 6E. No need to explain it. The class is not big. Big කියන්නේ ලොකුයි. Is not big කියන්නේ පන්තිය ලොකු නැහැ. It is beautiful. ඒක ලස්සනයි. The walls are pink. මොනවාද walls කියන්නේ? Walls පිටි. ඒවා pink. Rosa Potter. Rosa පාටයි නේද? Pink color. Pink. Now activity 4. There are lots of colorful pictures. Lots of කියන්නේ ගොඩක්. What is the meaning of lots of? ගොඩක්. ගොඩක්. There are lots of colorful pictures. ගොඩක් පාට පින්තූර තියෙනවා. And charts. Charts කියන්නේ විවිධ වගු. There are 30 children in my class. ළමයි කී දෙනෙක් ඉන්නවද පන්තියේ? 30. How many? 30 children. 30ක්. There is a big blackboard. 30. There is a big blackboard. ලොකු කළු ලෑල්ලක් තියෙනවා. And a teacher's table. What is teacher's table? ගුරුවරයාගේ මේසයක්, ගුරු මේසයක් තියෙනවා. The desks are yellow in color. Desk වල පාට කොහමද? Yellow. කහ පාට. කහ පාටයි. And there is a steel cupboard. What is steel? අර යකඩ කියන්නේ අපි වානේ කියලා කියන්නේ. යකඩ වලින් හදපුවා තව වානේ කබඩ් එකක් තියෙනවා. ස්ටීල් කියන්නේ වානේ. කබඩ් එකක් තියෙනවා. In the corner of the room. මේ පන්ති කාමරේ කෙළවර. කෝණ කියන්නේ මුල්ල ඈ. ඔන්න ලියලා ගන්න නැත්නම් ලියා ගන්න ඕන. කෝණ මුල්ල. එක කොනක in the corner of the room කාමරේ මුල්ලේ තියෙනවා. There is a wooden desk. wooden කියන එකේ තේරුම දන්නේ නැත්නම් ලියනවා ලී. දැවමේ desk එකක් තියෙනවා. To keep books. මොකටද? පොත් තියන්න. The desk is next to the cupboard. Desk එක තියෙන්නේ cupboard එකට පස්සේ cupboard එක ගාවට තියෙන්නේ. Next to කියන්නේ ඊළඟට. Desk is next to the cupboard. Right. Desk එක තියෙන්නේ cupboard එකට පස්සේ ඊළඟට. There is no ceiling fan. Ceiling fan එකක් නැහැ. උඩ තියෙන ceiling වලට high කරන fan එකක් නැහැ. But there are two big windows. නමුත් ලොකු ජනෙල් දෙකක් තියෙනවා. මේ ඔබේ පන්ති කාමරය පිළිබඳ පුංචි විග්‍රහයක් විස්තරයක් කරලා තියෙනවා. නේද? පැතුම්ගේ පන්ති කාමරය ගැන. මම පැතුම්, මගේ පන්තිය 6E, class teacher classroom එක ලොකුයි, ඒක ලස්සනයි, බිත්ති පින් රෝස පාටයි. එතකොට lot of color pictures තියෙනවා, charts තියෙනවා. There are 30 children, ළමයි ඉන්නවා 30ක් ඉන්නවා. ලොකු කබඩ් blackboard එකක් තියෙනවා, ගුරු මේසයක් තියෙනවා. This කහ පාටයි නේද? There is a steel cupboard. එතකොට වාණි වලින් හදපු cupboard එකක් තියෙනවා. In the corner of the room there is a wooden desk. lead මේසයක් තියෙනවා. desk එකක් පොත් තියන්න. ඊළඟට desk එක තියෙන්නේ cupboard එකට පස්සේ කියලා කියනවා. ඊට පස්සේ there is no ceiling fan. ceiling fan එකක් නැහැ කියනවා. ලොකු ජනෙල් දෙකක් තියෙනවා. Right. We have to answer the questions now. Let's answer. හරි? 1 2 3 4 5. Right. No need to write the questions. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. Answers විතරයි ලියන්නේ ඔයා. විනාඩි 5ක් දෙනවා answers ලියන්න දැන්. මම පැහැදිලි කරානේ chart එක. හරි? ඔන්න තව විනාඩි 10කින් අහපව්වාට ලොග් වෙන්න වෙනවා. එතකන් හරි අපි ලියමු එහෙනම් එතකන්. හරි දැන් හැමෝම එහෙනම් answers ලියන්න පටන් ගන්නකො. ලියන්න පටන් ගන්න.
Start of writing the answers, writing the questions. ප්‍රශ්න ටිකට answers දෙන්න පටන් ගන්න. First one, who described the classroom? Is it a big classroom? ලේසියිනේ ප්‍රශ්න ටික තේරෙනවා. Answers විතරයි ලියන්න තියෙන්නේ. I think within 3 minutes you can write it. You can take 3 minutes to write. Are you writing? Yes. Is it easy? Who described the classroom? Do you know the meaning of describes? Difficult words වෙවනම් මේ වචන හම්බ වෙන්න ඕනනේ. ප්‍රශ්න තේරෙන්නයි ඡේද තේරෙන්නයි තමයි difficult words හොයන්න කියන්නේ. ඒ නිසා හැමෝම නවත්තන්න බෑ අමාරු වචන හොයන වැඩේ හොයන්නම ඕන. පෙරස්ස ටුට්ටක් බලන්න සතියේ හැම සතියකම පිටු 4ක 5ක. හරි? අමාරු වචන හොයලා තේරුම ලියන්න ඕන ඩික්ෂනරි. ඒ ලියලා විතරක් මදි ඒක ප්‍රැක්ටිස් කරගන්නත් ඕන නැත්නම් අපිට අමතක වෙනවා. වචන නැතුව ඉස්සරහට යන්න බෑ. වචන තමයි ප්‍රධානම ගැටලුව ඉංග්‍රීසි නොතේරෙන්නේ. ඒ නිසා ඒක මම කල්ලුම් දෙමාපියන්ට කියලා තියෙනවා. ඒ නිසා බලන්න මේගොල්ලන්ට හෙල්ප් කරන්න චුට්ටක් වචන හොයන්න. දැන් මේ පේජ් එකේ වචන හොයලා තියෙනවා නම් මේ ප්‍රශ්නේ වචන ටික දැක්කහම තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ අහන්නේ. ඒවා හැදලා තියෙන ග්‍රැමර් කොටස් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. හැබැයි දැනට අපිට කරන්න පුළුවන් words ටික අල්ලගෙන මේ ප්‍රශ්نين අහන්නේ මොකද්ද කියන එක අහලා උත්තරේ හොයලා ඔය ඡේදෙන් ලියන්න පුළුවන්. right මේකට ප්‍රැක්ටිස් වෙනවා. මේක හරිය ලේසි වැඩක්. වචනවල දැන් තේරුම තමයි දැනගන්න ඕනේ. දැන් describe කියන වචනේ තේරුම දන්නේ නැත්නම් ඔන්න ළමයා ඔලුව කහ කහ ඉන්නවා. මේකේ ආන්සර් එක හොයාගන්න බැරුව. guess කරලා පුළුවන් සමහරව. පොඩ්ඩක් කල්පනා කරන්න. මේ page එකේ වචන අමාරු වචන හොයලා නම් ඔය වචන දැනගන්න ඕනේ. describe කියන තේරුම දැනගත්ත ගමන් who කියන්නේ කවුද කියලා දන්නවා. ඒක ලේසි ආසක හොයාගන්න. Second question, is it big classroom? Is it big? Big කියන්නේ නේක ලොකුයි කියලා තේරෙනවා. එතකොට ඒකට හිතා ගන්න ආන්සර්. How many children are there in the classroom? එතකොට how many කියන පදේ විතරක් දන්නවා නම් මම spoken class එකේ ওই වචන කියලා තියෙනවා. හරි? එතකොට ඒකෙදිත් හරි මතකට එන්න පුළුවන් how many කියපු ගමන්ම මොකක්ද කියලා තේරුම දැනගන්න ඕන. කී දෙනෙක්ද කීයද කියන එක තමයි අහන්නේ. Fourth action, list the objects in the classroom. Objects කියන පදේ අපි සාකච්ඡා කරා මීට කලිනුත් එක එක තියෙන දේවල්. Objects කියන්නේ දේවල්, වස්තු. ලයිස්තුව මොනවද කියලා අහනවා. Fifth one, what words are used to describe the following objects in the classroom? පහත වචන විස්තර කරන්න යොදන පද. මම parts of speech වලදී ඔයාලට කියලා දුන්න මතක ඇති describing words.
නැත්නම් නාම පදයේ විස්තර කරන පද තමයි නාම විශේෂණ කියලා කියන්නේ. එතකොට pictures විස්තර කරනකොට colorful කියන පදේ පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ඔයා හොයාගන්න ඕන blackboard කියන word එක විස්තර කරන්න ඇවිල්ලා තියෙන කවුද? table කියන පදේ විස්තර කරන්න ඇවිල්ලා තියෙන කවුද? ඒ විදිහට හොයන්න තියෙනවා. Very easy. Right? I don't tell the answers at once. I gave you to write. Now I waited, I think 5 minutes. Within 3.5 minutes, the second session will be over. දෙවනි වාරය ඉවර වෙනවා නැත්නම් දෙවනි විනාඩි 40 ඉවර වෙනවා තව විනාඩි 3:00කින් අපව ලොග් වෙන්න. හරි. Shall we check the answers? Did you finish? කරලියලි ඉවරයි. Okay, we can check now. What about others? Ready? ඉවරයි sir. Very good. මේ රටාවට පුරුදු වෙන්න ඕන මේ ප්‍රශ්න රටාවට පුරුදු වෙන්න ඕන වගේ ඡේදයක්. ඕක අපිට පුතා O level paper එකේ ඉන්නේ 15 වෙනි ප්‍රශ්න. හරි? ලොකු ඡේදයක් ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ඒ ඡේදෙ කියලා එදාට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. මේ වගේ ප්‍රැක්ටිසින් තමයි ඔය යන්නේ. මේ චූටි එකක් දීලා ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. Right. Let's see. For the first section, what should be the answer? Who described the classroom? කවුද විස්තර කරන්නේ? එහෙනම් describe කියන එකේ තේරුම විස්තර කරනවා. Who කියන්නේ කවුද? Who describes the classroom? කවුද පන්ති කාමරය විස්තර කරන්නේ? What is your answer? What is the answer? What is the answer? Patu. Yes, Patu. Patu means the answer. Yes, good. Patu. Patu. Put a tick. හරියට දාගන්න හරි ගියා නම් අවංකව තනියෙන් කරලා. දොලා සතුටු වෙන්න පුළුවන්. අක්කගෙන් අයියගෙන් අහන්න නැතුව. ඔයාට දෙන්න ඔයාගේ මොලේ වර්ධනය කරගන්න, ප්‍රැක්ටිස් කරගන්න ප්‍රශ්නට උත්තර ලියන්න. කාහෙන් හරි අහන්න එපා. තව මොලේ නිකන් සවුත් වෙනවා. මොට වෙනවා. Is it a big classroom? ඒක ලොකු පන්ති කාමරයක්ද කියලා අහනවා. You have to say yes or no. Not big. Not big නේ. Not big. එතකොට ඉතින් මොකද්ද ලියන්න තියෙන්නේ? Is it a big classroom? ඒක ලොකු පන්ති කාමරයක්ද? Yes ද no ද ලියන්න තියෙන්නේ. No. I know. No. No. එච්චරයි. ඒක කියවෙනවනේ not a big classroom. The classroom is not big. ලොකු නැහැ. ඉතින් අපි අහන ප්‍රශ්නේ තමයි is it a big classroom? ඒක ලොකු පන්ති කාමරයක්ද? No. That's enough. No. No, it is not. කියලා ලියන්නත් පුළුවන් ඕන. No, it is not a big classroom. දිගට උත්තර ලියන්න පුළුවන්. කෙටියෙන් ලියන්න තියෙන්නේ no. 3. How many children are there in the classroom? කී දෙනෙක් ඉන්නවද පන්ති කාමරේ? 13 නෙවෙයි 30 ඈ 30 children. 30 children. 30 children 30 කිව්වත් ප්‍රමාණවත් 30. Now list the objects in the classroom. දැන් ඔන්න අපව ලොග් වෙන්න වෙයි කට් වෙනවා ක්ලාස් එක ඈ මේකේ තියෙන objects ටික පන්ති කාමරේ තියෙන දේවල් ටික ලයිස්තුගත කරන්නලු මොනවද තියෙන්නේ? Blackboard. අන්න හරි. ඔය තියෙන්නේ big blackboard.